समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु संघमुखदम् ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උත්ථානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්ස ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝ භිවඩ්ඩති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත කාර්මික සදහැවත් පින්වතුනි, පින්වත් ඔබ හැම දිනාටම අද දවස තුලත් ජීවිතයට වටිනා කියන පුංචි දහම් මාතෘකාවක් දේශනා කරන්නට සූදානම් වෙන අවස්ථාව. ධර්මයේ නිරන්තරයෙන් Tamanගේ ජීවිතේ යහපත පිණිස, සසර යහ පැවැත්ම පිණිස, ඒ වගේම අපි අරමුණු කරන ගමන් මගේ උතුම් නිර්වාණය කරා යන ගමනට පිහිට වෙන උතුම් වූ සම්පතක් තමයි ධර්මයේ කියලා සඳහන් කරන්නේ. සාත් ජීවිතේ නොඑක් අයුරින් ධර්ම ශ්‍රවණය කරන අපේ පින්නතුන් ධර්මයේ පිළිබඳව මන අවබෝධයකින් විශ්වාසයකින් තමයි ධර්ම ශ්‍රවණය කරන්නේ. එසේනම් මේ උතුම් ධර්ම දානමය පින්කම තුලද මම ඔබට මතක් කරන්නේ, ප්‍රාර්ථනා කරන්නේ තව තවත් ඔබේ ධර්මඥානීය දියුණු වේවා. ජීවිතයේ තව තවත් ධර්මයට ලං වෙච්ච මිනිස්යන් වශයෙන් ජීවත් වෙන්න ඔබට මේ දහමත් උපයෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්තුනේ, මේ ගාථා ධර්මයේදී අපේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ බෞද්ධයාගේ හස්තසාර ග්‍රන්ථයේ නැමැති ධර්මපදයේ සඳහන් වෙන මේ ගාථා ධර්මයෙන් අපේ ජීවිතයට උගන්වනවා. උත්සාහ කළොත්, එහෙම නැත්නම් වීරියෙන් කටයුතු කළොත්, ඒ වීරියෙන් යුක්ත වූ ජීවිතේ සෑම තැනකම ජය ගන්නවා කියලා පැහැදිලි කරනවා. එනිසා අපි අපේ ජීවිතේ හැම තිස්සෙම පින්නතුනි උත්ථානවතෝ සතිමතෝ හොඳ සිහියක් ඇති කර ගන්න ඕනේ. ඒ වගේම තමයි හොඳ වීරයක් ඇති කර ගන්න ඕනේ. උත්සාහය, වීරය, හොඳ සිහිය ඇති කරගෙන මේ සිතත්, කයත්, වචනයත් කියන මේ තිදොරම සංවර කරගෙන මේ ජීවිතේ යහපත් වූ දේ කරන, අප්‍රමාදීව කටයුතු කරන, ජීවිතය අප්‍රමාදී නොවි, පමාද නොවි ජීවිතේ කටයුතු කරන පුච්චලයක් බවට යම් කිසි කෙනෙක්පත් වේද, ඒ පුච්චලයා මේ සසර ගමනම ජය ගන්න මිනිසෙක්, පුච්චලයක් කියන එක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැහැදිලි කරනවා. මේ ගාථා ධර්මයේ තුලත් එයයි පැහැදිලි කරන්නේ. එහෙමනම් පින්නතුනි, හිතන්න ඕනි, කල්පනා කරන්න ඕනි, අපි හැම කෙනෙක්ම අපේ ජීවිතේට අපි යම්කිසි සැපයක්, යහපත් ජීවිතයක්, ඒ වගේම හොඳට කාලා බීලා ඉන්න වේවා, ජීවිතයේ අනිකුත් දේවල් සම්පූර්ණ කර ගන්නට හෝ වේවා, අපිට මේ කිසිම දෙයක්
අපි නිකන් හිටියොත් උත්සාහ නොකළොත් ලබා ගන්නට බෑ. ජීවිතේ හරි හම්බ කරන්නට වේවා, ගෙවල් දොරවල් හදා ගන්නට වේවා, වතු පිටි ගන්න වේවා, යාන වාහන ගන්න වේවා, ඉගෙන ගැනීම වේවා, විභාග පාස් කිරීම වේවා, අනිකුත් මෙකී නොකී සියලු දේ සාර්ථකත්වයේ පිණිස පින්නතුනේ අපිට වැදගත්ම වෙන්නේ අවශ්‍යම වෙන්නේ උත්සාහයයි. උත්සාහය නැත්නම් කුසීතයි නම් කම්මැලි නම් ඒ සඳහා කැමැත්තක් නැත්නම් කාලා බීලා නිදා ගන්නම නම් හිතෙන්නේ ඒ ජීවිතේ පින්වතුනි මෙලව විතරක් නෙවෙයි පරලොවත් පරිහානියකට ලක් කර ගන්නවා. ඒ නිසා ලෞතර බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කළ උත්සාහයෙන් කටයුතු කරන්න. දැන් බලන්න කැලේ රජා සිංහයා වෙලා රජුරුව වෙලා කැලේ රජා වෙලා ඔය නිකම් බලන් හිටියට කුසට ආහාරය එන්නේ නැහැ. කට අරගෙන හිටියට කටට ඇවිල්ලා සත්තු පයින්නේ නැහැ කැලේ රජාණී කියලා. රජාට උනත් උත්සාහයක් තියෙනවා. ඔහු උනත් කැපුණේ නැත්තම් ඔහුට කන්න නැති වෙනවා. නිසා නිකන් ඇවිල්ලා සත්තු කටට පයින්නේ නැහැ. නිසා ඔහු උත්සාහයෙන් මේක සොයා ගන්න ඕනේ. අපිත් අපේ ජීවිතයේ සැපයක් අරමුණු කරනවා නම් මේ ජීවිතයේ යම්කිසි නොයෙක් බලාපොරොත්තු ලබා ගැනීමට නොයෙක් බලාපොරොත්තු තියෙනවා නම් ඒ සඳහා අපි කැප වෙන්න ඕනේ, උත්සාහ කරන්න ඕනේ. තරඟයක් ජයග්‍රහණ කරන්නට වේවා. Tamanගේ ජීවිතයේ යම් හෝ කාර්යයක් සිද්ධ කරන්න පිණුතුනේ මේ හැම දෙයකම අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මිනිසුන් උත්සාහයෙන් කටයුතු කරන්න ඕනේ. උත්සාහය නැත්තම් මේකක්වත් කරන්න බෑ. දැන් බලන්න සාමාන්‍ය ජීවිතේ මිනිස්සු කටයුතු කරනකොට සමහර දේවල් ඊ타ත්ම යහපත් ආකාරයට පටන් ගන්නවා. ඊටාම හොඳට දැන් බලන්න සමහර මිනිස්සු උත්සවශ්‍රීයෙන් සමහර දේවල් ආරම්භ කරනවානේ. නේද? මිනිස්සුන්ට කියලා, කන්න බොන්න දීලා, පිරිත් කියලා, නොඑක් දේවල් කරලා මේ ලොකු උත්සව අරගෙන පටන් ගන්නවා. ඊට පස්සේ ටිකක් කල් යනකොට සමහර ඒ වගේ දේවල් අතර මැදදී පසුබහින මිනිස්සු බවට පත් වෙනවා. මාසයක් දෙකක් තුනක් හතරක් යනකොට ටික අර මුලින් තිබුණු ප්‍රබෝධය නැති වෙලා යනවා. මුලින් තිබුණු උනන්දුව නැති වෙලා යනවා. ඒකේ නොඑක් බාධා එනකොට නොඑක් අභියෝග එනකොට අන්න ඒ තිබෙන උත්සාහය අසාර්ථක වෙනවා. මැදදී ඒක කඩාගෙන හැලෙනවා. සමහර මිනිස්සු මේක ආරම්භ කළා මුලත් හොඳට කරලා මැදත් හොඳට කරලා සමහර වෙලාවට අගදී හලා ගන්නවා. ස්වභාවයෙන්ම ඒ උත්සාහය නැති කර ගන්නවා. ඇයි අපිට එහෙම වෙන්නේ? අපි ජීවිතේ පුරුදු වෙන්න ඕනේ පින්වතුනි ඕනිම අභියෝගයක් යහපත් සිතින් විසඳ ගන්නට. ඒ වගේම ඒ සියලු අභියෝග දරාගෙන ජීවත් වෙන්න. කිසිම මිනිසෙක්ට පින්වතුනි උත්සාහයක් නැත්තම් කැපකිරීමක් නැත්තම් මේ ගමනේ ජයග්‍රහණයක් නැහැ. ඉබේ පහළ වෙන්නේ නැහැ. දැන් අපි හිතන් හිටියොත් දෙවියෝ වේවා යම් හෝ කෙනෙක් වේවා අපිට දෙනකම් බලන් හිටියොත් අපිට ලැබෙයිද? අපිට කන්න හම් වේද? අපි ගිහිල්ලා හැමදාම ප්‍රාර්ථනා කර හිටියොත් මට මෙහෙම ලැබෙන්න අපි ඕක ලැබෙනකන් නිකන් කට බලියන් හිටියොත් හරියනවද? නෑ. කිසිම දවසක එහෙම සිද්ධ වෙන්නේ නෑ. ඒකට උත්සාහය තියෙන්න ඕනේ. ඉවසීම තියෙන්න ඕනේ. ඒ වගේම ඕනිම දෙයක් දුක් විඳලා හෝ කරන්න ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් හැම දෙයක්ම පිඟුතුනි හීන වෙනවා. එතකොට අපි අහලා තියෙනවා චුල්ලපන්තක මහා පන්තක කියන කතා වස්තුව. එයත් එහෙමයි. ඒ වගේම පිඟුතුනි මේ කතාව මේ ගාථා ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට හේතු උනේ අපි අහලා තියෙනවනේ ප්‍රසිද්ධ චරිතයක් තියෙන කුම්භඝෝෂ කියලා නේද? එක කියන්නේ එක දවසක් පිඟුතුනි මේ කුම්භඝෝෂක කියන චරිතය නිර්මාණය වුණේ කුම්භඝෝෂක කියන චරිතය නිර්මාණය වුණේ අර අපි අහලා තියෙන කතන්දරයක් තියෙනවා රජගහ නුවර හිටපු ඕසත් පවුලක සිටු පවුලක එක්තරා කතාවක් අපි අහලා තියෙනවා.
ඒ රජගහ නුවර එක කාලයක පින්නතුණි දැන් මේ ලංකාවේ මේ ලෝකයේටම බලපාපු කොරෝනා වසංගතය වගේ රෝගය වගේ අභිවාතක කියන රෝගය හටගෙන නුවර පුරාම පැතිරිලා සිටු මැදුරටත් ඇවිල්ලා දැන් ඔන්න සිටු දේවියටත් ඒ වාගේම සිටුතුමාටත් මේ රෝගය වැළඳුණා. මෙයයිට හිටියා එක පුතෙක්. මේ රජතුමා තේරුම් ගත්තා පින්නතුනේ මේ රෝගයේ තියෙන ස්වභාවය, මේකේ තියෙන භයානකත්වය අඳුනගත්තා. අපි නම් මලක් කමක් නැහැ. හැබැයි අපේ දරුවා මේ තැනටපත් කරන්න බෑ. මොකද කලේ Tamanගේ දරුවට කතා කරලා කියනවා මේ රෝගය අතිශයින් භයානකයි. මේකෙන් මිනිස්සු මැරෙනවා. ඒ නිසා ඔයා මෙතනටපත් වෙන්න එපා. ඔයා මේ තැනට ජීවිතේ දැම්මපත් වෙන්න ඕනේ. ඔයා යන්න මේ පිටත් වෙලා මේ රජගහ නුවරින් මේ පිටත් වෙලා යන්න. අපි තියෙන ධනය මේ තැන්වල නිදන් කරලා තියන්න. මේවා සියල්ල නිම වෙච්ච දවසක ඇවිල්ලා ඒවා අරගෙන සතුටින් ජීවත් වෙන්න කියලා සිටුවරයා Tamanගේ පුතාට කිව්වා. පුතත් පින්වතුනි අකමැත්තෙන් මේ Tamanගේ පියාගෙන් මෑණියන්ගෙන් වෙන් වෙලා වෙනත් තැනකට වෙනත් ප්‍රදේශයකට ගිහිල්ලා ජීවත් වෙලා අවුරුදු 12කට පස්සේ නැවත Tamanගේ උපන් බිමට එනවා. එනකොට සියල්ලම වෙනස් වෙලා දන්න හඳුනන කිසිම කෙනෙක් නැහැ. ඒ ඇවිල්ලා දැන් බලන්නකො හිතන්නකො ඔබ හිතනවද ආපු ගමන් අම්මා තාත්තා වලදාපු ධනෙ ගොඩ ගන්න ගියාද? නෑ, එහෙම කරේ නෑ. කල්පනා කරනවා මේ සිටු පුත්‍රයා කල්පනා කරනවා මේ මාව අඳුනන්නේ නැති අවුරුදු 12කට පස්සේ මෙතනට ආපු මම මේ විදිහට ගිහිල්ලා එකපාර ධනෙ ගත්තොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක ලොකු ගැටලුවක් වෙනවා. ඒ නිසා මේකට ඉවසන්න ඕනි. ඉවසලා සුදුසු කාලය ලැබුණම ඒ විදිහට විසඳ ගන්නවා කියලා මෙයා එක රැකියාවකට යොමු වුණා. ඒක තමයි පින්නතුනේ එක් නුවර වීදියක කම්කරු අවදි කරවන එක. කම්කරුවන්ගේ බැලමෙහිවර කම් කරන එක මෙයාගේ රැකියාව වුණා. මෙයාට තිබ්බේ උදේ පාන්දර නැගිටලා උදේ පාන්දරම ඒ නුවර වීදි පිරිසිදු කරන ඒ කටයුතු කරන කම්කරුවන්ව අවදි කරන එක. එතකොට මෙයා මොකද කළේ උදේ පාන්දර නැගිටලා කෑ ගගහ එහි කොනටයි මේ කොනටයි යන්නේ. එතකොට බිම්බිසාර රජතුමා තමයි පින්නතුනේ ඒ කාලේ මේ රජ කළේ. දැන් රජතුමාත් උදේ පාන්දර නැගිටිනවා. නැගිටලා දවස් දෙක තුනක් ඇහෙනවා මෙයාට මේ කුම්භඝෝෂගේ කටහඬ. හැබැයි අහන් ඉඳලා කල්පනා කරනවා මෙයා නම් මේ වගේ තැනක ඉන්න ඕනි කෙනෙක් නෙවෙයි. මේ කටහඬේම තියෙනවා බිම්බිසාර රජතුමාට තිබ්බනේ හඬින් තොරතුරු කියන්න පුළුවන් ශක්තියක්. එතකොට රජතුමා කල්පනා කරනවා පින්නතුනි මොහුනම් මේ ස්වභාවයෙන්ම මේ තැන ඉන්න ඕනි කෙනෙක් නෙවෙයි. ලොකු වෙනසක් තියෙනවා. රජවාසලට එක්කගෙන ඇවිල්ලා කරුණාකාරණා විමසලා කරුණාකාරණා විමසනකොට සියල්ල දැනගෙන රජතුමාගේ තීරණය නිවැරදි. එතකොට කුම්භඝෝෂක කියන අපේ සිටු පුත්‍රයා අවසානයේ සිටු තනතුරු ලැබෙන තැනට ජීවිතේපත් වුණා. Tamanගේ සන්පත් භුක්ති විඳින තැනටපත් වුණ නිසා මේ ජීවිතේ පින්වතුනි උත්සාහය තියෙන්න ඕනේ. සමහර මිනිස්සුන්ට සල්ලි පණන් තියෙනකොට ඒ වගේම වත්පොසත්කම් තියෙනකොට ස්වභාවයෙන්ම මිනිස්සු වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන්න හොඳ නැහැ. ඒ වගේම මේ ජීවිතේ පින්නතුනේ අපි හැම කෙනෙක්ටම ජීවිතේ තියෙන්න ඕනේ කල්පනා කරන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕනේ. අපි අපේ ජීවිතේ හරි හම්බ කරන දේ. ඒ වගේම අපි අපේ ජීවිතයට ගන්න දේ යහපත් විදිහට ගන්න. අපිම වෙහෙස වෙලා මහන්සි වෙලා උත්සාහ අරගෙන කැපකිරීමෙන් කටයුතු කරලා අපි හම්බ කරන දෙයට ඒ වගේම සාධාරණයක් වෙන තැනට අපි කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉක්මනින් දියුණු වෙන්න කියලා හොර බැරකම් කරගෙන වංචා කරගෙන දූෂණය කරගෙන අනිත් මිනිස්සුන් පීඩාවටපත් කරගෙන අපි ඒක කරනවා නම් මේ සසර ගමනේම හැම දිනාටම දුක් විඳින්න සිද්ධ වෙනවා. හිතන්න එපා පින්නතුනේ මේ ජීවිතේ අපි යමක් කළොත් ඒක අපිට ඵලයේ හැටියට ලැබෙන්නේ නැහැ කියලා.
බොහෝ මිනිස්සු හිතන්නේ කල්පනා කරන්නේ එහෙමයි. මේ ජීවත් වෙන පුංචි කාල සීමාව විතරයි හිතන්නේ. එනමුත් එසේ හිතන මිනිස්සු මේ භවයේ මොනවා කළත් ඊළඟ භවයේ තුල සසර ගමනේ කොතන හරි මේවට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. මේ වගේ විපාක විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා පින්නතුනි මේ රට දිහා බැලුවත් මේක හරි වාසනාවන්ත රටක්. බුදුන් තෙවරක් වැඩිය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරපු ඒ වගේම නිතර බණ කියන නිතර පින්කම් කරන මහරහතුන් වැඩ සිටි භූමියක්. එතකොට මේ භූමිය මේ විදිහට අපවිත්‍රව වීර්ය නොමැතිව කඩා වැටෙන තැනටපත් වෙන්නේ මේ රටේ ඉන්න මිනිස්සුන්ට උත්සාහය නැති නිසා. මේ මිනිස්සුන්ට වීර්යය නැති නිසා. මේ මිනිස්සුන්ට ශක්තිය නැති නිසා. ඇයි හීන වෙලා ජීවත් වෙන්නේ? අපිට මේ සම්පත දියුණු කරගන්න උත්සාහයක් නැහැ. ඒ වගේම ලැබිච්ච මේ ධර්මයේ සම්පත තුල ජීවත් වෙන්න අපිට වාසනාව නැහැ. ඇයි? මිනිස්සු හීන වෙලා, මිනිස්සු කම්මැලි වෙලා, මිනිස්සු කුසීත වෙලා අපි මෙන්න මේ දේ නැති කරගත්තොත් අපිට මීට වඩා ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. නිසා අපි අපේ ජීවිතයේ පින්නතුනේ ඇයි මෙහෙම මේ විදිහට කටයුතු කරන්නේ? ඇයි අපි ඒකට උත්සාහ කරන්නේ නැත්තේ? ඒක තමයි අපේ තියෙන අවාසනාව. එනිසා පින්වතුනි හැමදාම පුරුදු විදියට ජීවත් වෙලා මේ සසරේ අනන්ත දුක් විඳින මිනිස්සු බවට පත් වෙන්න බොහෝ මිනිස්සු කැමතියි. එතකොට මේ උත්සාහය ගැන කතා කරනකොට අපිට අමතක කරන්න බැරි කතාවක් තියෙනවා. චුල්ලසෙට්ටි ජාතකයේදී එක දවසක් පින්වත්තුනි වීදිය ඇවිදින මේ චුල්ලසෙට්ටි සිටුවරයා මැරිච්ච මීයෙක් දැකලා කියනවා මේ මීයා යම් කිසි කෙනෙක් අරගෙන මිලදී විකුණුවොත් මේ මීයා හරියට ප්‍රයෝජනයකට ගත්තොත් ඒ මිනිස්යාට ජීවිතේ දියුණුව කරාම යන්න පුළුවන්. මලකුණක් දැකලා කියනවා මේ මීකුණ හරියට ප්‍රයෝජනයට ගත්තොත් යම් කිසි කෙනෙක් ඒ පුජ්‍යලයට ජීවිතේම ජය ගන්න පුළුවන්. එතකොට මේ කහගෙන ඉන්න චුල්ලන්තේ වාසික ඒක ඇහෙනවා චුල්ලන්තේ වාසික කියන කෙනාට චුල්ලන්තේ වාසිකට ඇහුනම චුල්ලන්තේ වාසික කල්පනා කරනවා චුල්ලසෙට්ටි සිටුවරයා කවදාවත් මෙහෙම නිකමට කියන්නේ නැහැ. මෙහෙම දෙයක් නිකමට කියන්නේ නැහැ. ඊට පස්සේ මෙයා මොකද කරේ කල්පනා කළ පින්නතුනේ මීයවත් රැගෙන ගිහිල්ලා බලලෙක් ඇති කරන ගෙදරකට විකුණලා කහවණු අරගන්නවා. ඔය විදිහට ඔහුගේ ගමන ආරම්භ කරන බලන්නකෝ අර මී මලකුණක් දැක් මෙහෙම කතන්දරේ කියනකොට සමහර අයට හිතන්න පුළුවන් අනේ මේ මී මලකුණකේ මෙහෙම දෙයක් කරන්න පුළුවන් ඕවා කතා විතරයි නේද? දැන් බලන්න මේ අපි අහලා තියෙනවා රතන සූත්‍රයෙන් විශාලාවේ මෙහෙම තුම්බියක් ඇති වුණා. ඒ කාලේ ධර්මයේ දේශනා කරනකොට සමහර අය ඒකත් ඒ විදිහටම හිතුවා. අනේ ඔහොම වුණේ නැතුව ඇති. එහෙම මිනිස්සු මැරෙනවා. දැන් බලන්න කොරෝනා කියන රෝගේ එනකොට අපි නොහිතපු විදිහට මිනිස්සු මෙරි වැටෙන්න මහා මග යනකොට වැටෙන තැනට මිනි කඳු ගොඩ ගැහෙන තැනට මේ ජීවිතවල බිය ඉපද වෙන තැනට පිරිතේ උතුම් ආශිර්වාදයේ ජීවිතයට වඩාත් ළඟා කරගන්න මිනිස්සු බවට පත් උන්නේ නැද්දපත් උනා. ඒ වගේ මේ කතාව සමහරු හිතනවා අනේ මීගෙන් උහුම කරගන්න පුළුවන්ද කියලා. නෑ පුළුවන්. ඒකට තමයි බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළේ උත්සාහවන්ත වෙන්න කියලා කැපකිරීමක් කරන්න ඕනේ. එහෙම කැප කරලා මිනිස්සු රුපියලෙන් ලක්ෂ ගණන් හොයපු මිනිස්සු ඉන්නවා. මේ රටෙත් ඉන්නවා. අතපය හතරම නැති මිනිස්සු ලෝකෙම ජය ගන්නවා. ඒක තමයි උත්සාහය කියන්නේ. සමහර අය දැකලා ඇති ඔබ අත් දෙක නැහැ නමුත් විභාග හොඳට පාස් වෙනවා. ඒ වගේම ජීවිතේ පුදුම ජයග්‍රහණයන් අය ලබනවා. ඒ නිසා පින්වතුනි උත්සාහයයි මේ හැම දෙයකටම ඇති වෙන්නේ. එතකොට මේ චුල්ලන්තේ වාසික මේ මීයා අරගෙන ගිහිල්ලා මලලෙක් ඉන්න ගෙදරකට විකුණලා එතනින් ලැබෙන කහවණු වලින් තවත් තැනකට ගිහිල්ලා ඒකට හකුරු පෑන් අරගෙන මල් කඩන අය ළඟට ගිහිල්ලා ඒ අයට ඒක සංග්‍රහ කරලා මල් අරගෙන මල් විකුණලා ওই විදිහට උයන්පළ ළඟට ගිහිල්ලා ඒ උහුලඟක් ඇති වෙලා ස්වභාවයෙන් ගස් විනාශ වෙච්ච වගේ දර අරගෙන
ඒවත් විකුණලා වලනුත් විකුණලා අවසානයේ පින්වතුනි තනකොළත් විකුණලා ඊට පස්සේ නැවක බඩු ගන්න මිනිස්සෙක් බවට පත් වෙලා ඒවත් විකුණලා Tamanගේ ජීවිතේ එක කහවණුවකින් ආරම්භ කරලා කහවණු ලක්ෂ දෙකකට එහා යන තැනට ධනෙ උපයාගත්තා. දැන් කල්පනා කරනවා මෙච්චර එක කහවණුවකින් එක මීයගෙන් පටන් ගත්තේ මී මලකුණෙන් පටන් ගත්තේ පින්නතුනි. එතකොට එක කහවණුවකින් ආරම්භ කරපු ගමන ලක්ෂ දෙකකට 2 ලක්ෂයකට අධික කහවණු උපයපු මිනිස්සෙක් බවට චුල්ලන්තේ වාසිකපත් වුණා. උත්සාහය නිසා කොච්චර දේවල් කරාද නේද? මල් විකුණලා වලන් විකුණලා දර විකුණලා නොඑක් දේවල් ලෝක මේ දවසින් හැමාරෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. මේකට කාලයක් ගත වෙනවා. එතකොට ඒ සියල්ල කැපකිරීමෙන් කරපු නිසා අවසානයේ නොසිතූ ධනයක් ජීවිතේට රැස් කරගත්තා. මෙයා ධනය රැස් කරගෙන කල්පනා කළේ මොකක්ද දන්නවද? බොහෝ මිනිස්සුන්ට නැති දෙයක්. දැන් සමහර මිනිස්සුන්ට පින්නතුනේ ජීවිතේ උදව් කළාම ඒවා එහෙම නැත්තම් ජීවිතේ යම් හෝ දෙයක් කළාම සමහර මිනිස්සුන්ට ඒක බොහොම ඉක්මනට අමතක වෙනවා. අපේ මිනිස්සු අමතක වෙනවානේ අමතක කරනවා. ඊට පස්සේ දැන් සමහර වෙලාවට පොඩි තැනින් නැගිටලා ජීවිතේ මොනියම් හෝ සම්පතක් පහළ වුණා කියමුකෝ. අර හිටපු හැම දෙනාම අමතක වෙන තැනට අමතක කරන තැනට අපේ මිනිස්සුපත් වෙනවා. හැබැයි ඔබ හිතනවද පින්නතුනි චුල්ලන්තේ වාසික එහෙම කළා කියලා? නෑ. එයාට පළවෙනියට මතක් වුණේ එයාට මේ තැනට එන්න මේ අවවාදයේ ලැබිච්ච තැන චුල්ලසෙට්ටි සිතානන් මතක් වුණා. කෙලින්ම ඒ මුදලුත් අරගෙන ගියේ පින්නතුනේ චුල්ලසෙට්ටි සිතානන්ගේ සිටු මැදුරට ගිහිල්ලා මුල ඉඳන් කතාව අගට වෙනකන් කියනවා. දැන් මම මේ තරමක් හොයාගත්තා. මේන් ලක්ෂයක් මම ඔබට දෙන්න කැමතියි. එහෙම දුන්නම එහෙම කිව්වම එතන ගිහින් ඒ විදිහට කතා කරාම පින්වතුනේ චුල්ලසෙට්ටි සිතානු කල්පනා කරනවා මෙයා නම් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. මගේ වචනෙට ආරම්භ කරපු උත්සාහවන්ත ගමනේ කොයිතරම්නම් ජයග්‍රහණයක් ලබාගත්ත කෙනෙක්ද? මෙයාව නිකන් අත්තරින්න හොඳ නෑ. මොකද කරේ? Tamanගේ දියණියත් සරණ පාවා දෙන්නටපත් වුණා. බලන්න පින්වතුනි උත්සාහය තියෙනවා නම් මිනිස්සුන්ට මොනවද කරන්න බැරි. මේ පුංචි ගල් කැටයෙන් පටන් ගත්තොත් ඒක මහා ගල් කුලක් බවට පත් කරන තැනට අපිට ජීවිතේ ජය ගන්න පුළුවන්. නිසා හැම දෙයකටම මිනිස්සුන්ට උත්සාහය තියෙන්න ඕනේ. අපි නිකම් බලන් හිටියොත්, නිකම් කල්පනා කර කර හිටියොත් අපිට නෑ මේව නෑ කිය අපි කල්පනා කර කර හිටියොත් අපිට ලැබෙන්නේම නෑ පින්වතුනි. ඒ නිසා මේ ජීවිතේ අපි හැම කෙනෙක්ම උත්සාහයෙන් කටයුතු කරන්න ඕනේ. වීරයෙන් කටයුතු කරන්න ඕනේ. එසේ උත්සාහයෙන් වීරයෙන් කටයුතු කරොත් මේ ජීවිතේ අපිට ජය ගන්න පුළුවන්. අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම එහෙම ගත කරන ජීවිතේ පින්වතුනි හොඳ සිහියක් පිටවා ගන්න ඕනේ. අපි දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගය අපිට කියනවා සම්මා සතිය පිළිබඳව හොඳ සිහියකින් ජීවත් වෙන්න ඕනේ. යහපත් සිහියෙන් ජීවත් වෙන තරමටම තමයි ජීවිතේ යහපත උදා කරගන්න පුළුවන් වෙන්නේ. අපි අනවබෝධයෙන් කටයුතු කළොත්, සිහියෙන් තොරව කටයුතු කළොත් අපේ ජීවිතේ මෙලොව විතරක් නෙවෙයි දෙලොවම අසාර්ථක වෙන මිනිස්සු බවට පත් වෙනවා. ඒ නිසා පින්නතුනි හැම මනුස්ස ජීවිතයකටම දියුණුව අවශ්‍ය නම්, ඒ වගේම සතුට අවශ්‍ය නම්, සැපය අවශ්‍ය නම් මේ ජීවිතේ අපිට හිතන පරිදි ජීවත් වෙන්න අවශ්‍ය නම් ඒ ජීවිතයේ උත්සාහයෙන් කටයුතු කළ යුතුයි. හැබැයි යහපත් සිහියෙන් මේ සිහිය කියන එක වෙනස් වුණොත් හැමදේම ජීවිතේ හැම දෙයකටම බලපාන්නේ සිහිය, සතිය. එහෙමනම් මේක යහපත් නොවුනොත් එතන ප්‍රශ්නයක් වෙනවා. අයහපත් වුණොත් ඔබ දන්නවා ඒකේ ඵලය කොහොමද? යහපත් වුණොත් ඒකේ ඵලය කොහොමද කියලා. ඒ නිසා යහපත් සිහිය උපදවාගෙන වීරයෙන් Tamanගේ ජීවිතයේ යහපත් ගුණ ඇති කරගෙන ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරමින් වීරයෙන් අත් නොහරින වීරයෙන් කටයුතු කළොත් පින්වත් හැම දෙනාගේම ජීවිතය මෙලවත් පරලොවත් සාර්ථක කරගත හැකි. එහෙමනම් මේ උතුම් වූ ගාථා ධර්මයෙන්ද අපිට දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ අපිට පැහැදිලි කළේ එයයි. එනිසා පින්වත් හැම කෙනෙක්ගේම ජීවිතයේ උත්සාහය වීරිය ඇති කරගන්න.
උත්සාහය වීරය ඇති කරගෙන මේ ජීවිතේ වඩාත් සාර්ථක මිනිස්සු බවට පත් වෙමු. අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ සියලු රජ සම්පත් අත්හැරලා මහා ඝන වනාන්තරයකට Tamanගේ ජීවිතේ කොටු කරගෙන එහි අනේක විද දුක් විඳ Tamanගේ ශරීරයට නොයෙක් දුක් දෙමින් කුසට හරියට ආහාරයක් නැතුව නොයෙක් විදිහේ කැපකිරීම සිද්ධ කළේ නොයෙක් විදිහට මේ වීරය අත් නොහැර කටයුතු කළේ උත්සාහයෙන්ම කටයුතු කළේ ජීවිතේ මෙලව ජීවිතේ විතරක් නෙවෙයි සංසාර ගමනම සුවපත් කරගෙන අපිටත් යම් ඕ සාර්ථක උතුම් සෝයක් ලබා දෙන්නයි. ඒ උත්සාහය කැපකිරීම තුළ තමයි උතුම් බුද්ධත්වය අවබෝධ කරගන්නට යෙදුනේ. එසේ අවබෝධ කරගෙන අපිට දේශනා කළේ මේ උත්සාහය අත්හරින්න එපා. මේ වීරිය අත්හරින්න එපා. උත්සාහයෙන්ම කටයුතු කරන්න. ඒ නිසා මේ ජීවිතේ අපි හැම කෙනෙක්ම උත්සාහයෙන් කටයුතු කරන මිනිස්සු බවට පත් වෙමු. රට ලෝකයේ දිහා බලනකොට අපිට පේනවා අනේක විද දක්ෂකම් තියෙන මිනිස්සු. ඒ වගේම අනේක විද දුක් විඳලා නොයෙක් වූ සැප ලබාගත් මිනිස්සු අනේක විද දුක් විඳලා ජීවිතේ නොයෙක් කැපකිරීම කරලා අඩුම ගානේ කන්න බත් කටක්වත් නැතුව ජීවිතේ කැපකිරීම කළා නොනිදා කැපකිරීම කරපු මිනිස්සුත් ජීවිතේ පින්වතුනි නොයෙක් ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. තරගයකට සම්බන්ධ වෙන එහෙම නැත්නම් යම් කිසි දෙයකට සම්බන්ධ වුණාම යම් තරගයකට සම්බන්ධ වුණාම දෙපැත්තක් තියෙනවා. දෙපැත්තෙම අය Tamanගේ අය දිරිමත් කරන්න නොයෙක් විදියට හෝමිටි තියෙනවා. අප්පොඩි ගහනවා. ඇයි? ඔවුන්ගේ වීරිය ඇති කරන්න. අපි දන්නවා ශ්‍රී ලංකාවේ හමුදාවේ නිල ඇඳුමේ නියත ජය කියලා එකක් සටහන් කරලා තිනවා. ඇයි? ඒක තමයි වීරිය යොදවන්න, වීරියෙන් යුක්ත කරන්නට යෙදු දෙය. නිසා වීරියෙන් යුක්තයි අත් නොහරින වීරියක් අපිට තියෙන්න ඕනේ. හැම ජයග්‍රහණයක් පිටිපස්සෙම තියෙන්නේ උත්සාහය, වීරිය කැපකිරීම. හැම දිනාගේම ජීවිතේ. ඒ නිසා ජයග්‍රහණය කරන්න ජීවිතේ ප්‍රබෝධමත්ව යසයිසුරින් දියුණු කරගන්නට නම් යහපත්ව සතුටින් ජීවත් වෙන්න නම් අවශ්‍ය කරන්නේ උත්සාහයයි, වීරියයි, කැපකිරීමයි. එසේනම් පින්වත් හැම දිනාටම මතක් කරන්නේ තුන් සිත පහදවාගෙන මේ ජීවිතයේ යහපත් සිහිය ඇති කරගෙන උත්සාහයෙන්, වීරියෙන් කටයුතු කරන ජීවිතේ තව තවත් ගුණ ප්‍රගුණ කරන අප්‍රමාදීව ජීවිතේ කටයුතු කරන ප්‍රමාද නොවි ජීවිතේ කටයුතු කරන මිනිසයන් බවට පත් වෙලා මේ ජීවිතේ ජයග්‍රහණය පිණිස ගමන් කරන්නට හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව මේ දහමට අනුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේනම් මේ දහමත් ඔබගේ ජීවිතේට යම් හෝ යහපතක් පිණිස යම් හෝ තැනක් සකස් කර ගැනීම පිණිස ඔබේ ජීවිතේ යම් හෝ දියුණුවක් පිණිස සසර සුව පැවැත්ම පිණිසම හේතු වාසනා වෙන උතුම් දහමක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි. බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාදයෙන් යහපතක්ම වේවා.